බලමු අපි ගැටලුව. මිනිසෙක් 4.2ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් යටතේ මිනිසෙක් 4.2ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ණයටගෙන එම මුදල 108ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් ගෙවන බැංකුවක තැන්පත් කරයි. වසර 2කට පසු තැන්පත් මුදල ලබාගෙන ණය මුදල ගෙවා දමයි නම් එම ආයෝජනයේදී ඔහු ලැබු ලාභය ගණනය කරන්න. දැන් මෙතනදී මේකේ අපි තේරුම් ගන්න ඕනේ මේ ගණදෙනු දෙකම අපිට ලැබෙන්නේ වැල් පොලිය යටතේ තමයි. ඉතින් දැන් වැල් පොලිය යටතේ ගණනය කිරීම ගැටලු විසඳීම් ගැන අපේ ළමයි ගොඩක් හොඳින් දන්නවා ඒ ක්‍රමවේදයනොත්. එතකොට මෙතනදී මූලිකම සිද්ධාන්ත වෙන්න ඕන තමන් මෙන්න මේ ලාභය ගණනය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එයා ණයට ගන්න මුදල තැන්පත් කරලා තමයි මේ ලාභය උපයන්නේ. එහෙනම් මේ වසර 2කට පසු තැන්පත් මුදල ලබා ගන්නවා කියන තැනදී තමයි එයා වැඩිපුර ආදායමක් ලබන්නේ. එතකොට අපි මේ අවස්ථා දෙක යටතේ එයාට වර්ෂ දෙක අවසානයේදී මුළු මුදල හොයන්න ඕන. එතකොට පළවෙනි අවස්ථාව වශයෙන් අපිට කරන්න පුළුවන් 4.2ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ණයට ගත්තාම වාර්ෂික වැල්පොලියට එතකොට අවුරුදු දෙකක් අවසානයේදී ඔහුට ගෙවීමට සිදුවන මුළු මුදල. එතකොට ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒක අපි ගණනය කරන්නේ කොහොමද කියලා. ගෙවීමට සිදුවන මුළු මුදල. එතකොට දැන් පුතාලා ළඟ පොත තියෙන්න ඕන. එතකොට 100,000 ගුණ කිරීම 100න් 104.2 යලිත් 100න් 104.2. එතකොට මේ විදිහට අපි මෙතන ගුණ කරමුකෝ. 100,000 ගුණ කිරීම ඔයගොල්ලන්ට මේක සුළු කිරීම තමයි ගොඩක් කියා දෙන්න තියෙන්නේ. 100න් 104.2. ඒක ඔයගොල්ලොත් ලියා ගන්න එකම 104.2 යලිත් ගුණ කිරීම 100න් 104.2. එතකොට අපිට එනවා දැන් මෙතනදී මෙයා වසර දෙකක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. ඉතින් මෙතන දශම සංඛ්‍යා තියෙන නිසා මේ සුළු කිරීම ගැන තමයි ඔයාලට ගොඩක් උදව් කරන්න තියෙන්නේ. ඉතින් අපි මෙතන බලමු මේ හරයන් සුළු වෙන ආකාරය. මේ 100න් බෙදුවාම එතකොට මේ 100න් අපි බෙදමු. එතකොට අපිට මෙතන ඉතුරු වෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යාත්මක අගයක්. මම මෙතනින් ටිකක් පැහැදිලිව ලියන්නම්. 10 ගුණ කිරීම 104.2 ගුණ කිරීම 104.2. එතකොට මට ඕනනම් ලියන්න පුළුවන් 104.2 ගුණ කිරීම 104.2 කියන එක ඔන්න වර්ගයක් විදිහට. ඉතින් අපි ඉගෙන ගත්තු ගණිත ක්‍රම භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. එතකොට බැංකුවේ තැන්පත් කරාම එයාට ලැබෙන මුදලත් අපි ගණනය කරමු. අපි මුලින්ම තේරුම් කරගන්න ඕනේ මේ බැංකුවෙන් එයාට අවුරුදු දෙක අවසානයේ ලැබෙන මුදලෙන් මෙන්න මේ ණය නිදහස් වීමට ගෙවීමට සිදුවන මුළු මුදල අඩු කරාම තමයි එයාට ලාභයක් ලැබෙන්නේ කියන එක. ඒක මුලින් තේරුම් ගන්න ඕන. එතකොට දැන් අපි මේ බැංකුවේ තැන්පත් කරාම එයාට ලැබෙන මුදල හොයන්නත් අපි දන්න මේ 100,000
ඒව ඒකම ලියාගන්න ඒ ගණන් හදපු නැති අය 100,000 ගුණ කිරීම 100න් 108. ඒ කියන්නේ එතනදී යාගේ පොලේ ප්‍රතිශතය 100%ක් වන නිසා මේ පළවෙනි වර්ෂයට අවුරුදු දෙකක් තියෙන නිසා ආපහු 100න් 108න් ගුණ වෙනවා. යෙන් 108. දැන් මෙතනත් අපිට අර වගේම මේ 100න් බෙදුවාම මෙන්න මේ වගේ සුළු වීමක් දක්වන්න ලැබෙනවා. එතකොට අපිට පුළුවන් මේක සුළු කරන්න. සුළු කරලා සරලව ලියන්න පුළුවන්. සුළු කිරීම පස්සුවට කරමු ගොඩාක් දුරට. එතකොට මෙන්න 10 ගුණ කිරීම අපිට ලියන්න පුළුවන් 108 වර්ගය කියලා. ඉතින් දරුවෝ දැන් අපිට මෙතන ගොඩාක්ම මේ අවධානය යොමු කර ගන්න ඕනේ මේ සුළු කිරීම පිළිබඳව. දැන් මෙතනදී 104.2 104.2න් ගුණ කිරීම තියෙනවා. ටිකක් සංකීර්ණ සුළු කිරීමක්. මෙතන 108යිද ආය ගුණ කිරීම 108. එහෙම තියෙනවා. ඉතින් අපි දන්න මෙන්න මේ අගයෙන් මේ අගය අඩු කරන්න වෙනවා. මේ වසර දෙක අවසානයේ ලැබෙන ලාභය හොයන්න නම්. ඒතර අපිට මෙතන දැන් මෙන්න මේ වගේ දෙයකදී ඔයාලට ගොඩාක් කියා දෙන්න අවශ්‍ය වෙන්නේ ඔයාලගේ අවධානය යොමු කරන්න ඕන වෙන්නේ මෙන්න මේ සුළු කිරීම සඳහා. හැබැයි අපි හිතමු මේක විභාගෙදී ඔයගොල්ලෝ ලැබුණු ගැටලුවක් කියලා. ඉතින් මේ පියවරයන් ටික ඔයගොල්ලෝ අරගෙන තිබුණත් ඔයාලට මේ අංක මානයක ලකුණු ප්‍රදානය වෙනවා. ඒකට ප්‍රශ්නෙට බය පලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් ඔයගොල්ලෝ ඒකේ අදහස ලියලා තිබ්බත් ඒකටත් කිසියම් ප්‍රසාදයක් ලැබෙන්න පුළුවන් නේ. මොකද අදහස කියන්නේ වසර දෙකක් අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල ඒ කියන්නේ බැංකුවේ තැන්පත් වෙන ලැබෙන මුදලට වඩා අඩුයි. ඒ කියන්නේ බැංකුවේ තැන්පත් වෙන ලැබෙන මුදල අඩු කිරීම වසර දෙකක් අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල තමයි ලාභය කියලා එතන වගන්තියක් ලිව්වත් ඒකත් ඉතින් බැරිම අවස්ථාවක් වුණොත් එහෙම ලිව්වත් ඒකත් ලොකු දෙයක්. ඉතින් ඒක ගාන ආරම්භයේදී ලියලා ප්‍රකාශ කරත් ගොඩක් වටිනවා. මොකද්ද බැංකුවෙන් තැන්පත් වීම වසර දෙකක් අවසානයේදී ලැබෙන මුළු මුදල අඩු කිරීම වසර දෙකක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සමානයි ලාභය. හරි. දැන් මෙතනදී මේක 104.2 ආයි 104.2න් ගුණ කිරීම තියෙනවා. 108 යලිත් 108න් ගුණ කිරීම තියෙනවා. ඉතින් මේ පද්ධතියෙන් මේ සංඛ්‍යාත්මක අගයෙන් මෙතන එන මේ අගයෙන් තමයි මේ අගය අඩු කරන්න තියෙන්නේ. ඉතින් අපිට පේන්න ඕන අපි කලින් ඉගෙන ගත්ත ගණිත පාඩම් වල දැනුම අනුව බීජගණිතයේ එහෙම අපිට දකින්න ලැබෙන මේ වර්ගයක් ආයි වර්ගයක් අඩු කරන්න තියෙනවා. ඉතින් අපි ඔතනදී කියන වර්ග දෙකේ අන්තරයක් කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල අපිට මෙහෙම දෙයකදී යොදාගත්තොත් ගොඩක් පහසු වෙනවා. ඒක තමයි ගණිතයේ ඉගෙන ගැනීමේ ප්‍රධානම අරමුණ. එතකොට අපිට පුළුවන් දරුවෝ මෙන්න මෙතන ලියන්න වසර දෙකේදී ලැබෙන ලාභය. එහෙනම් අපිට ලියන්න පුළුවන් 10 ගුණ කිරීම 108 එයාගේ වර්ගය අඩු කිරීම 10 ගුණ කිරීම 104.2 වර්ගය 104.2 වර්ගය. මෙතන 0.2 වර්ගය විතරක් නෙමෙයි මුළු සංඛ්‍යාවම. එතකොට දැන් ඔයාලට මෙතන පේන වර්ග දෙකේ අන්තරයක් මෙතනින් එකවරම දිස් වෙන්නේ නැහැ. හැබැයි පොදු සාධකයක් විදිහට අපිට 10 එළියට ගත්තොත් ඒ කියන්නේ 10 අපි පොදු සාධකයක් විදිහට ගත්තොත් මෙන්න අපිට එනවා 108 වර්ගය හොඳට තේරුම් ගන්න මෙන්න මේ වගේ සුළු කිරීම අඩු කිරීම 104යි ඒකම ලියා ගන්න 0.2 වර්ගය. එතකොට දැන් ඔයාලා දන්නවා 108 වර්ගය අඩු කිරීම 104.2 වර්ගය කියන්නේ වර්ග දෙකේ අන්තරයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් 108 එකතු කිරීම 104.2 108 අඩු කිරීම 104.2 ඒ එන අගයන් 10න් ගුණ කරනවා. ඒක තමයි අපිට කරන්න පුළුවන්. එතකොට දැන් මේක අපි බලමු
ඉතාමත් පැහැදිලිව මම ඒක ඔයාලට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් අපි ඒක ගමු. මෙන්න මේ තියෙන්නේ දැන් ගැටලුව ඉදිරිපත් කරලා තියෙන එතන මේ ක්‍රම ටිකම තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ 108යි එකතු කිරීම 104.2 108 අඩු කිරීම 104.2 108ට 104ක් එකතු කරාම 212.2 ගුණ කිරීම 108න් 104.2ක් අඩු කරාම 3.8. ඉතින් දැන් අර විශාල මේ 108යි ගුණ කිරීම 108 104.2 ගුණ කිරීම 104.2 කියන මේ විශාල අර්බුදයකට දැන් අපි මුහුණ දෙන්න ඕනේ නැහැ. 212.2 ගුණ කිරීම 3.8 10න් ගුණ කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දිත් අපිට ලේසි දෙයක් තියෙනවා. ඕනනම් මේ 3.8 10න් ගුණ කරාම 38 එනවා. 38 212.2න් ගුණ කරාම එනවා අපිට 8063ක්. 8063ක් ඔක තමයි පිළිතුර. පළවෙනි ගැටලුවට. එතකොට අපි ඊළඟ ගැටලුවට යමු. දැන් මේ ගැටලුව මට කියන්න අපේ ගමිත මේක හරිද කියලා සකස් කරගත්තද කියලා කියන්න. හරි සර්. එතකොට දැන් අපි ඊළඟ ගැටලුවට එමු. එකෙත් බලමු ඔයාලා ගැටලු දෙකම ඉදිරිපත් කරපු කෙනෙකුත් හිටියා. මට කවුද කියලා හරියට. මිනිසෙක් එක්තරා වැල් පොලි අනුපාතිකයකට මුදල බලමු. මිනිසෙක් එක්තරා වැල් පොලි අනුපාතිකයකට මුදලක් ණයට ගනී. අවුරුදු දෙකකට පසු ණයෙන් නිදහස් වීමට නම් රුපියල් 14400ක්ද අවුරුදු 3කට පසු ණයෙන් නිදහස් වීම සඳහා රුපියල් 17280ක්ද ගෙවිය යුතු නම් ණයටගත් මුදල හා පොලි අනුපාතිකය සොයන්න. මොකද වැදගත් ගැටලුවක්. ඉතින් මේව ගැටලු ගැන ගොඩක් අපි උනන්දු වෙන්න ඕන. මොකද අපිට අර මේසරේ 2020 සාමාන්‍ය පෙළ විභාග ලැබිලා තිබුණත් අර ඉස්සෙල්ලා සාකච්ඡා කරා වගේ ගැටලුවක්. ඒක වෙනස කර තිබුණේ. ඒකේ සුළු පොලියයි වැල් පොලියයි අවස්ථා දෙකේදී තිබුණේ. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කර ගැටලුවේ අවස්ථා දෙකේම ණය ගනුදෙනු දෙකේම වැල් පොලිය සඳහන් වෙලා තිබුණේ. ඉතින් අපි ඒ පහුගිය ප්‍රශ්න පත්‍ර ගැටලුවත් විසඳුවා ඔයාලට මතක ඇති. දැන් මේක බලමු. මිනිසෙක් එක්තරා වැල් පොලිය අනුපාතයකට මුදලක් ණයට ගන්නවලු. අවුරුදු දෙකකට පසු ණය නිදහස් වීමට නම් රුපියල් 14400ක්ලු ගෙවන්න ඕන. අවුරුදු 3කට පසු ණය නිදහස් වීමට නම් රුපියල් 17280ක් ගෙවන්න ඕන. ණයටගත් මුදල හා පොලි අනුපාතය සොයන්න. ඉතින් මෙතන අපිට මේ 17280 කියන්නේ අවුරුදු 3කට පස්සේ ගෙවන්න ඕන ගන්න. අවුරුදු 2කට පස්සේ නම් 14400ක්. ඉතින් අපි දන්න මේ 17280න් 14400ක් අඩු කරොත් අපිට එනවා තුන්වෙනි අවුරුද්ද සඳහා පොලි මුදල. තුන්වන වසර සඳහා පොලි මුදල එනවා දරුවෝ. ඔන්න දැන් අපි ඒක ගොඩනගා ගන්නවා. දැන් ඔයාගේ ළඟ පොත ඇතයි මම සිතනවා එහෙම තියෙන්න ඕන. එතකොට තුන්වන වසර සඳහා පොලි මුදල අපිට එනවා මේ 17280 වෙන්. ඒ කියන්නේ අවුරුදු 280 අවුරුදු 3ක් අවසානයේ ගෙවන්න ඕන මුදලනේ. අවුරුදු 2කින් නම් 14400යි. 14400යි. එතකොට ඒ කියන්නේ මේ තුන්වෙනි අවුරුද්ද පුරාවට ලැබෙන පොලිය මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන්. කීයද කියලා. එතකොට මේක අඩු කරාම අපිට එනවා 2880ක්. මෙතනින් අපිට එනවා 2880ක්. 2880ක් අඩු කරා. එතකොට පොලි අනුපාතයත් අපිට හොයාගන්න පුළුවන්. මොකද දැන් තුන්වෙනි අවුරුද්දේ ආරම්භයේදී එන්නේ දෙවෙනි අවුරුද්දේ අවසාන මුදල තමයි. දෙවෙනි අවුරුද්දේ අවසාන මුදල වසර දෙකකට පසු ණය නිදහස් වෙනවා නම් ගෙවන්න තියෙන අවසාන මුදල 14400යි. ඉතින් මේ 14400 තමයි තුන්වෙනි වසර සඳහා ණය මුදල වශයෙන් අපි සලකමු බලන්නේ මේ වැල් පොලියේදී. එහෙනම් මේ 14400 කියන මුදලට තමයි මෙන්න මේ 2880 කියන පොලියක් ලැබිලා තියෙන්නේ. එහෙනම් 14400ට 2880ක් පොලිය වෙනවා නම් 2880ක් පොලිය වෙනවා නම් 100ට කීයද කියලා බලන්නේ අපි දන්න මෙන්න මේ විදිහට. එහෙම තමයි බලන්නේ.
ඉතින් මේක දැන් ඔයාලට ඒ තරම් අපහැදිලි වෙන විදියකුත් නෑ. හැබැයි එහෙම වෙනව නම් ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට 14400 14400 ඒ මුදලට තමයි 2880ක පොලියක් ආවේ. 2880ක පොලියක් ලැබුණා. එහෙමනම් 100ට කීයද? අර අපි 9 දී ඉගෙන ගන්න ක්‍රම වේදය අනුව 100ට කීයද කියලා මෙහෙම දාලා පාදන්නවා. මේ දෙන්නගේ ගුණිතයෙන් මේ ආව බෙදන්නවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. 14400 2880 නම් 100ට කීයද? ඉතින් මෙතන ලස්සන සුළු කිරීමක් තියෙනවා. මේ 100ෙන් බෙදෙනවා. මෙතන 288ට 144 2යි. 2යි මෙතන බිංදුවක් ඉතුරු වෙනවා. එතකොට අපිට එනවා 100ට 20යි කියලා. ඔන්න පොලිය අනුපාතය 100ට 20යි. එක පිළිතුරක්. පොලිය අනුපාතය 100ට 20යි. එක පිළිතුරක්. දැන් 14400ක් වෙන්නේ මේ දෙවන අවුරුද්ද අවසානයේදීනේ. 14400ක් වෙනවා. හරි. 14400ක් වෙනවා දෙවෙනි අවුරුද්දේ අවසානයේදී. ඒතර දෙවෙනි අවුරුද්දේ මුලදී ගාණ කීයද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි මෙහෙම දෙයක් දන්නවා. දැන් 120ක පොලිය කියන්නේ 100ක් අපි ණයට ගත්තොත් යම්කිසි අවුරුද්දක ආරම්භයේදී අවසානයේදී අපිට ගවන්න වෙන 120ක්. අවසානයේදී ගවන්න වෙන 120ක්. 100ක් ගත්තොත්. මෙතන මේ සම්බන්ධතාවය අපිට ලියා ගැනීම ඉතා වැදගත් මේ වගේ දේවල් වලදී. ඒ මම ඔයාලට පුතු කරලා තියෙනවා. එතකොට 14400ක් දෙවෙනි අවුරුද්දේ අවසානයේදී එනවා නම් දෙවෙනි අවුරුද්දේ මුලදී ගත්තු ගාන අපි දන්නේ නැහැ කීයද කියලා. එහෙනම් ඒ කියන්නේ හැබැයි 100ක් ගත්තා නම් අපි දන්නවා එහෙනම් 120ක් ගවන්න වෙනවා. මෙන්න මෙතන තියෙන අනුලෝම සමානුපාතික තත්ත්වය සලකා බලලා අපිට දෙවන වසර සඳහා ණය මුදල හොයන්න පුළුවන්. ඒ කියන්නේ දෙවන වසර ආරම්භයේදී මුදල. එතකොට ඒකට අපි කරන්නේ 14400 ගුණ කිරීම 100 බෙදීම 120. 14400 ගුණ කිරීම 100 බෙදීම 120. එතකොට අපිට එනවා දෙවෙනි වසර ආරම්භයේදී මුදල. එහෙම නැත්නම් පළමු වසර අවසානයේදී මුදල. එතකොට අපිට මේකෙත් ඉතා හොඳින් සුළු කරන්න පුළුවන්. මෙයාව සුළු වෙනවා 144ට 12 ඒව තියෙනවා 12. එතකොට අපිට එනවා අන්න එහෙම කතා කරනකොට 12යි 0.2යි මෙතන බිංදුවයි. එතකොට අපිට නැත්තම් මට ඔයාලා ඔව් එතකොට අපිට එනවා 12යි බිංදු සියල්ලක්ම 3යි. 12000යි. හැබැයි මේක නෙමෙයි දැන් එයාගෙන ආය මුදල මේ දෙවෙනි වසරේ නේ. දැන් අපි ආයේ මේ විදිහට හිතන්න ඕන. දැන් ඒ කියන්නේ මේ පළවෙනි වසරේ අවසානයේදී නැත්නම් දෙවෙනි වසරේ ආරම්භයේදී ණය මුදල. දෙවෙනි වසර සඳහා ණය මුදල නැත්නම් පළවෙනි වසර අවසානයේදී මුළු මුදල. එතකොට මෙතන ආපහු අපි ලියන්න ඕන මෙන්න 12000ක් ආවා. එහෙනම් ඒ පළමු වසර ආරම්භයේ මුදල අපි දන්නේ නැහැ. එයාව අපි දන්නේ නැහැ. එයාව දන්නේ නැහැ. එහෙනම් අපිට මෙයාව 12000ක් ආව. අර මේ අනුපාතය දාන්න පුළුවන් 120ක් එනවා 100ක් දැම්මනම්. මේ පොලි ප්‍රතිශතය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්නේ නැහනේ. ඒක වෙනස් වෙනවා නම් ගැටලුව මෙහෙම හදන්න බෑ. එතකොට දැන් අපි දන්නවා එහෙනම් පළමු වසර සඳහා ණය මුදල. එහෙම නැත්නම් මෙයා ණයට ගත්තු මුදල. දැන් අපි එක පිළිතුරක් මෙතන සම්පූර්ණ කරා. පොලි ප්‍රතිශතය ණයට ගත්ත මුදල තමයි ඊළඟට අහන්නේ. පොලි අනුපාතය හොයන්නලු ණයට ගත්ත මුදල හොයන්නලු. එහෙනම් අපි දන්නවා 12000 ගුණ කිරීම 100 බෙදීම 120. 12000 ගුණ කිරීම 100 බෙදීම 120. ඉතින් බොහොම ලස්සනට සුළු වෙනවා. එතකොට රුපියල් 10000. ඔව් එතකොට අපිට මෙතන ලැබෙන මෙතන 100ක් 100ව 100ක් 100ව 100ක්. ඒ කියන්නේ රුපියල් 10000ක්. රුපියල් 10000යි පිළිතුර.
රුපියල් 10000යි. ඉතින් ඔයාලට මෙතන ඉතාමත් හොඳින් මම මේක ඊළඟ පියවරේ හදලා තියෙනවා නිරූපණය කළා. ඒකෙන් බලා ගන්නත් පුළුවන්. එන්න මේ තියෙන්නේ ඒක තමයි. ඉතින් බලා ගන්නත් පුළුවන්. ඒක සටහන් කරගත්තද පුතේ? ඔව් සර්. ඔව්. එතකොට මේ ওই ගැටලු දෙක තමයි ඉදිරිපත් කරලා තිබුණේ මට. දෙන්නෙක් ඉදිරිපත් කරලා තිබුණේ එක්කෙනා සම්බන්ධ වුණේ නම්. තව ඒකේ ගැටලු තිබුණේ නැහැ නේ. නෑ සර්. ඔව්. අපි ඊළඟ දවසේ අපි කාලසටහන දැනුම් දුන් පරිදි හමු වෙමු. එදාට අපි අර අලුත් පාඩමක් ඒ කියන්නේ අර ව්‍යාපාර කොටස් වෙළඳපොළ පිළිබඳව ගැටලු විසඳීම තමයි තියෙන්නේ. ඒකට සූදානම් වෙන්න පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.